මීළඟට ගරු මහාචාර්ය තිස්ස විතාරණ අමාත්‍යතුමා විනාඩි 25ක කාලයක් තියෙනවා ඔබතුමාට. මුලාසන රූද මන්ත්‍රීතුමාගේ අවසරයි. මගේ කතාව මම කොටස් දෙකකට බෙදන්න යනවා. මුලින්ම අයවැය සම්බන්ධව අදහස් ඉදිරිපත් කරන ගමන් මේ විරුද්ධ පක්ෂය මතු කරන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මේ අයවැයෙන් ඒ තරම් මේ සහන පහසුකම් යටිතල පහසුකම් දියුණු කිරීම මෙවැනි වැඩපිළිවෙලක් ඉදිරි වර්ෂයේ කිරීමට මේ බලාපොරොත්තු වෙනවා. ඒකට මුදල් වෙන් කරන තියෙනවායි කියන නමුත් එහෙම මුදල් ලබා දෙන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නය තමයි මතුවෙන්නේ. දැන් ඒ ප්‍රශ්නය ගැන මම මේ මතක් කරන්න ඕන අපි දැන් පහළ මධ්‍යම ගණයේ සංවර්ධිත රටක් හැටියට සලකලා තියෙනවා. ඒ පහළ මට්ටමේ ඉඳලා ඉහළ මට්ටමට ඒ මධ්‍යම මේ ගණයේ රටවල් අතරේ ආර්ථිකයේ පැත්තෙන් මේ ලෝකේ පිළිගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒකට කියනවා the middle income trap කියලා. ඒ කියන්නේ මධ්‍යම ආදායම් රටවල් වල උගුල කියන තර්කය තියෙනවා. ඇයි ඒක තියෙන්නේ? මෙන්න මේ වාගේ මේ තත්වයකට ආවහම අර මේ ආධාර ලබා ගැනීමේ මේ කලින් තිබුණු පහසුකම් නැති වෙලා ණය ගන්න තියෙනවා පොලිය ගෙවලා. එතකොට ඒ තත්වය ඇති වෙනකොට මේ ණය බර වැඩිවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඊන් පස්සේ ණය උගුලටත් අහු වෙනවා. ඉතින් මේක හැම රටක් මේ මට්ටමට දියුණු වෙනකොට මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඇත්ත වශයෙන් අද ලංකාවත් මුහුණ දෙනවා. ඉතින් මේක තේරුම් අරගෙන තමයි අපි ඒකට නිසි විසඳුම් හොයාගෙන තමයි කටයුතු කරන්න තියෙන්නේ. අපි සමසමාජ පක්ෂය හැටියට මේ අයවැය දිහා බලනකොට අපේ නම් කිසිම සැකයක් නැහැ. Order please. ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමා මුල ආසනය ගන්නවා. Yes, Honorable Professor. ඉතින් මේ අනතුර තියෙන බව අපි පිළිගන්නවා. ඉතින් ඒක ඇතිවීමට මේ ප්‍රවණතා දෙකක් ගැන සලකන්න තියෙනවා. එකක් විදේශ විනිමය මේ අපනයන ආදායමයි ආනයන වියදමයි අතර පරතරය එක පැත්තකින් අනිත් එක අයවැය පරතරය. දැන් සංඛ්‍යාලේඛන අනුව ඉදිරිපත් කරලා තියෙනවා ගිය වර්ෂයට මේ වර්ෂයේ මුල් මේ භාගයේත් ඒක ඔප්පු වෙලා තියෙනවා. මේ පරතර දෙකම අඩුවේගෙන ඇවිත් තියෙනවා. නමුත් පරතර තියෙනවා. ඉතින් ඒක පියවීමට ණය ගන්න සිද්ධ වෙනවා. ඒක එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි අර මම කිව්ව විදිහට මේ මධ්‍යම මේ ගණයේ රටවල් වල මේ තියෙන උගුල. දැන් මේ තත්වයෙන් ගැලවීමට අපි සතුටු වෙන්න ඕන. අපේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය අනුව ආසියාතික රටවල් වල පිබිදීමක් දැන් ඇති වෙලා තියෙන ආර්ථික වශයෙන් අපි දැන් ඒකේ කොටසක් හැටියට මතුවෙන්න කටයුතු කිරීම ගැන. ඒක තුලින් උගත් දුරට මේ තත්වයෙන් ගැලවීමට ඉඩකඩ තියෙනවායි කියලා මම මතක් කරනවා. දැන් මේ ගැන මම පසුව මගේ කතාවේදී විස්තර සහිතව කරුණු ඉදිරිපත් කරන නිසා මුලින්ම මම ගරු ජනාධිපතිතුමාට මුදල් ඇමති හැටියට අප පක්ෂයේ ප්‍රශංසාව දක්වන්න ඕන
ජනතාවට වඩා හිතකර විදිහකට මේ අයවැය ඉදිරිපත් කිරීම ගැන. අපි දන්නවා මේ අපි නිතරම යෝජනා කරලා තියෙනවා සුඛෝපභෝගී භාණ්ඩ වලට වැඩි මේ බදු පනවලා ඒ මේ පොහොසත් අයගෙන් මුදල් ලබා ගන්නයි කියලා පරතරය පියවීමට ඒක කිරීම සඳහා යම් පියවර අරන් තියෙනවා. නමුත් අපි කනගාටු වෙනවා අපි යෝජනා කරලා තිබුණා මේ ඍජු ආදායම් බද්ධ උපරිමය 124කට බස්සලා තිබුණු එක 145ට නගන්නයි කියලා ඒක කරලා නැහැ. නමුත් අනිත් පැත්තෙන් සාමාන්‍ය ජනතාවට ඒ බර වැටීම අඩු කිරීම සඳහා අපි යෝජනා කරලා තිබුණා මේ වක්‍ර බදු වැට් බදු වැනි බදු අඩු කරන්නයි කියලා අපි සන්තෝෂ වෙනවා ඒක 11%කට දැන් අඩු කරලා තියෙනවා. ඒ වගේම මේ සේවක පිරිසගෙන් පේයි ටැක්ස් එක කියලා පඩියත් එක්ක අය කරන ඒක 16%ක උපරිමයකට බස්සලා තියෙනවා. මේ කරනවත් එක්කම අපි සතුටු වෙනවා මේ මාස 18කට වැඩි කාලයක් වැඩ කරලා තියෙන අනියම් සියලු දෙනාටම ස්ථීර පත්වීම් දීමට පියවර ගැනීම ගැන. ඒවා කියනවත් එක්කම අපි සන්තෝෂ වෙනවා මේ ඉන්ධන ගාස්තු අඩු කිරීම, ජල ගාස්තු අඩු කිරීම, ඒ වගේම විදුලි බල ගාස්තු අඩු කිරීම. ඒවා තුලින් මේ විශේෂයෙන් අඩු ආදායම් පවුල් වලට නියම සහනයක් ලබා දීලා තියෙනවා. මේ ලොකු ප්‍රශ්නයක් තමයි ප්‍රවාහන ගාස්තු. ප්‍රවාහන අඩුපාඩුකම්. මේවා අඩු කිරීමට ලංගම 2000කට වඩා ලොකු බස්ුත් 900ක් පමණ කුඩා බස්. ඒ කියන්නේ දුෂ්කර ගම්වලට අවශ්‍ය වන ඒ බස් ලබා ගැනීමට එන අවුරුද්දේ කටයුතු කිරීම අපිට සතුටට කරුණක්. මේ එක්කම ගොවි ජනතාවගේ පැත්තෙන් බැලුවාම විශාල සහන ලබා දීලා තියෙනවා. අර පොහොර සහනාධාරය පවත්වගෙන යන ගමන් බීජ නොමිලේ ලබා දීමත් ඒ වගේම මේ වී වලට රුපියල් 40 දක්වා ස්ථාවර මිලක් ලබා දීම පමණක් නෙමෙයි අනිකුත් යම් වගාවන් වලටත් ඒ වාගේ ස්ථාවර මිලක් ලබා දෙන්න කටයුතු කරනවා. මේක එක්කම අපි සතුටු වෙනවා මේ පෙන්ෂන් ක්‍රමයකුත් ඒ ගොවි ජනතාවට ලබා දීමට ක්‍රියා කිරීම ගැන. මේ රබර් වගා කරන්නන්ගේ ප්‍රශ්නය සලකලා අපේ ඉල්ලීම අපි කැබිනට් එකෙත් මතු කරපු රුපියල් 300ක මේ ස්ථීර මේ මුදලක් ඒ කිලෝග්‍රෑම් එකක් වෙනුවෙන් ලබා දීමේ වැඩපිළිවෙලක් මේ ලබන මාසයේ ඉඳලා ක්‍රියාත්මක කිරීමත් අපි අගය කරනවා. ඒ වගේම ඒ අංශයේ මේ කාබනික පොහොර වලටත් යම් සහන ලබා දීම මේ ඉදිරියේ අපේ කෘෂිකර්මයට වැදගත් පියවරක් හැටියට අපි සැලකනවා. මේවා කියනවත් එක්කම අධ්‍යාපන පැත්තෙන් මේ තාක්ෂණ ධාරාවක් විවෘත කිරීම මේ පාසල් 10 ද්විතීක පාසල් 10 වැඩපිළිවෙලත් එක්කම රසායනාගාර දියුණු කිරීම තුලින් පුළුවන්කම ලැබෙනවා අර මේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න බැරි ඒ දූ දරුවන්ට වෙන රැකියා මාර්ගවලට ආදායම් මාර්ගවලට පිවිසෙන්න. මේක එක්කම උසස් අධ්‍යාපනයටත් වැඩි දිරිගැන්වීමක් ලබා දීලා තියෙනවා. මේවා ගැන අපි සතුටු වෙන ගමන් අපි තවම මේ කියනවා අඩු වශයෙන් දළදේශීය ආදායමෙන් 3%ක්වත් ලබා දිය යුතුයි අධ්‍යාපනය වෙනුවෙන්. මේ සමාජ මේ සේවා පැත්තෙන් වැඩිහිටිය අයට ආබාධිත අයට දීලා තියෙන මේ වැඩි මේ
allowance ඒ එක්කම මේ රජයේ බැංකු හරහා මේ විශ්‍රාමිකීන්ට හා වැඩිහිටිය අයට වැඩි පොලියක් ලබා දෙන්න ඒ මුදල් තැන්පත් කරනකොට ඒක 112ට නැගීමත් මේ වැදගත් පියවරක් හැටියට අපි සලකනවා. මේකම මේ පෙන්ෂන් විෂමතා සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න 2015 ඒ පඩිවලින් ඒක මේ සකස් කිරීම ඉතාමත්ම වැදගත් පියවරක්. මම හිතන්නේ විශ්‍රාමිකයින් මේ අගය කරන එකක් කියලා අපිට මේ සඳහන් කරන්න පුළුවන්. මම ඉතාමත්ම සන්තෝෂයෙන් ජූලි වර්ජකීන් වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා මේ දීලා තියෙන සහන ගැන විශේෂයෙන්ම අප සමසමාජ පක්ෂයට සම්බන්ධ සිරිසේන හා රන්මණ්ඩල සහෝදරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ වෘත්තීය සමිතිය ඒක අගය කරලා ගරු ජනාධිපතිතුමාට තිලනයකුත් ප්‍රදානය කරා. ඒ වගේම EPF මේ හාම්පුතන්ලා ගෙවන්න තියෙන ප්‍රමාණය 2%කට වැඩි කිරීමත් වැදගත් පියවරක්. ඒ මේ රජයේ සේවකීන්ගේ පඩිය අවම වශයෙන් රුපියල් 15000කට මේ වැඩි කරන ගමන් අපි සන්තෝෂ වෙනවා. පුද්ගලිකාංශයේ සේවකීන්ට ඒක රුපියල් 10000 දක්වා වැඩි කිරීමට ඒ ගන්න පියවර. මේ සෞඛ්‍ය පැත්තේ ගැනත් අපි බලාපොරොත්තු වෙනවා මේ සෞඛ්‍ය ඇමතිතුමාගේ වෑයම උඩ සේනක බිබිලි ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් ඖෂධ රෝහල් තුල ලබා ගැනීම මේ වඩා සාර්ථකව පැවැත්වීමත් ඒ වගේම ඒවායේ මිල බැස්වීමේ වැඩපිළිවෙල දියත් කරයි කියලා. නමුත් අපි මෙතනත් හිතනවා අවම වශයෙන් 3%ක් දළදේශීය ආදායමෙන් මුදල් වෙන් කළ යුතුයි කියලා මේ අංශය වෙනුවෙන්. දැන් මේක කියලා අපි මගේ ඉතුරු කතාව මම ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න යනවා. අර මම මතු කරපු මේ ප්‍රශ්නය අර මේ මිඩල් ඉන්කම් ට්‍රැප් එකෙන් මේ අපි කොහොමද ගැලවෙන්නේ? කොහොමද ඒකෙන් ඇතිවෙන ණයබර වලින් අපි බේරෙන්නේ කියන ප්‍රශ්නයට මම විසඳුමක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අයවැය සඳහන් නුඹුණට මම හිතන්නේ මේ අවස්ථාවේදී ඒක දැන් ක්‍රියාත්මක වෙන නිසා මේ සභාවට ඉදිරිපත් කිරීම වැදගත් වෙන නිසා. This budget is of special importance not because it is being presented before a presidential election, but because the country is at a critical phase of development when it has to rise from the level of a low middle income to an upper middle income country without falling into the middle income trap. We must achieve sustainable development without being caught up in the debt trap. We must also become part of the rising Asia. Using the globally accepted GDP growth criteria, although it does not properly reflect true socio-economic development, growth in the 2010 to 13 period has averaged an impressive 7% per annum as stated by the respected Institute of Policy Studies 2014 State of the Economy report, the IPS report. The report also adds, Sri Lanka has seen a sharp improvement in addressing poverty and inequity over the last 8 years. In the context of the global economic downturn, mainly affecting Europe and the USA, economists are applauding the important emerging role of the BRICS countries, Brazil, Russia, India, China, and South Africa. Countries in reviving the global economy. But we can be proud that Sri Lanka is recognized by COFACE of France as one of the brightest emerging economies alongside Peru, Philippines, Indonesia and Colombia, which again is quoted by the IPS report. To sustain our growth trajectory, the government has correctly set an annual growth target of 8%. An important first step is to increase productivity.
That is to maximize the output from investment so that the capital to output ratio is reduced. Efficiency must be maximized and waste must be minimized, not only in the public sector, but also in the private sector. Even if this is done, our present gross domestic investment of 30%, 7% from the public and 23% from the private sectors may not be adequate. It may need to be raised to 35%. In 2013, total savings amounted to 20%. The 20.8% by the private sector being reduced by the 0.8% government recurrent account deficit. The gap has had to be bridged by loans, not only local but also foreign, with the attendant risk, which is becoming a cause for concern. There is no harm in resorting to loans, provided there is a good return on investment within a reasonable time span. Unfortunately, there is a fairly long delay in getting an economic return from much of the state investment on infrastructure like roads and ports, though water and electricity yield quicker socio-economic benefits. But state investment in areas like ICT have led to quicker returns, mainly to the benefit of the private sector. Example, the BPO industry, tourism, etc. But as the IPS report points out, private investment has been a persistent problem in this country. The ratio of private investment to GDP has declined from 23.9% in 2006 to 22.7% in 2013, even as the government investment rose from 4.1% to 6.9% of GDP over the same period. The IPS report, like many other economists and the UNP opposition, blames the heavy-handed state presence in the economy as a factor obstructing greater private sector participation in Sri Lanka's growth success story. I quote from IPS. But in my view, the failure of the private sector to use the credit that is being made available largely through state intervention is not due to the government, but due to the failure of the private sector to invest in potential profit-making activities. Why is this? Basically, the incentive structure in the system has not been attractive for the private sector to go for a more diversified investment package, which includes industry and manufacture that would lead to meaningful and sustained development of the economy. The private sector tends instead to look for higher profits in areas like finance, banking, trade, and real estate. The onus is therefore on the government to make the industrial sector more attractive to private investment. And for this, Mr. Chairperson, a national industrial policy is an immediate need. This should be modeled on the developmental state policy which has been so successful in East Asia, sometimes referred to as the East Asian model. The conditions today have changed, and rather than just attempting to copy it, appropriate changes must be made to meet Sri Lanka's needs of today. A suitable task force of competent and motivated experts drawn from among economists, planners, industrialists, technologists, and other relevant persons should be established to draw up a national industrial master plan. This should take into account the need for rapid industrialization based on opportunities and resources
while promoting a high-value added manufacturing industry and creating new jobs. Sri Lanka is fortunate to have some eminently suitable persons to meet this challenge. The national industrial policy which I have proposed has two parts. One, general supporting industrial policy. This policy would ensure, for example, a suitable socio-economic environment like low interest rates, less restrictive financial conditions, lower cost of inputs like electricity, incentive and welfare schemes coupled with suitable training and motivating programs in the context of enlightened labor management relations which get the best out of the workforce, skilled worker and management services, STI, that is science, technology and innovation capacity building, etc. The development of advanced technology, high-tech, example ICT, electronics, advanced materials to international standards within the country will also promoted. B, specialized developmental state policy. This focuses on selective promotion of priority or strategic areas of industry selected by the government and the private sectors using a strategic investment policy. This is what countries like Japan and Korea have done, and now China and Vietnam are emulating. Thus, Korea, which started with the garment industry and when its possibilities were getting exhausted due to loss of its competitive advantage, like the non-availability of cheap labor, it shifted to shipbuilding and thereafter electronics and now to biotechnology and nanotechnology. These strategic industries were protected, especially from foreign competition. Once the area for development was identified, the state and the private sectors combined to provide a suitable enabling environment. All aspects were looked into and provided. The necessary funding support was readily made available to ensure sustained profit. The availability of the raw materials, the infrastructure, equipment and supplies, as well as the skilled personnel was planned and provided. Particular stress was given to science, technology and innovation. When local researchers were not available, not only were Korean expatriates from the USA attracted back by providing better living and working conditions, but when necessary, foreign expertise which Korea lacked was brought in. Thus, the state actively combined with the private sector to provide all the conditions for those industries to flourish and ensure that profit levels were kept up. Therefore, a national science, technology and innovation ecosystem that targets industrialization is Sri Lanka's need. In my view, Sri Lanka too must follow a similar path. Though there is not much said of this fact in the budget, I would like to make some mention of what I have been able to do through the UPFA government with the support of the scientific community, the government and the private sector in the hope that more support for this course of action will follow in the future. I am happy about the development process that has been initiated in Sri Lanka and the progress that is being made with a drive towards making Sri Lanka a knowledge hub. But for its success, a strong, well-organized and planned science, technology and innovation input is essential. However, at present, the national STI system is not properly aligned with the socio-economic development needs of the country. For instance, we do not have research institutes dedicated to any of our key natural resources, oceans, minerals, biological. Instead, we have one for each for tea, rubber and coconut. Those were the key commodities of the British era. STI could make a huge contribution to sustainably harness our natural resources for economic development. At present, the human and physical resources in STI
that should work together are scattered and disjointed across more than 25 line ministries, which is inevitable. We need to connect at least the human and digital resources, perhaps in virtual space, to create an innovation ecosystem that would support a knowledge economy and a knowledge society. In order to achieve this, we need a radical reorientation of our STI ecosystem to take up the grand challenges of development. This is what I am attempting to do as the Senior Minister for Scientific Affairs within my mandate to coordinate and monitor scientific affairs in the country. We have worked out a coordinating framework based on sustainable development targeting economic development, social justice, and environment quality. I am pleased to say that this framework is now being operationalized by the Coordinating Secretariat for Science, Technology and Innovation, COSTI. COSTI was established in February 2013, and I am happy to report that it has progressed very well despite many obstacles. In view of the success of COSTI, there should be, Mr. Chairperson, a separate budget line established for its future sustenance. Finally, the Vidata program. This program, which I started in 2005 to develop and transfer technology to the village level SMEs, has resulted in over 260 Vidata resource centers being established, one in each administrative division. Over 10,000 entrepreneurs have benefited, and some of them are exporting their products. A large number of rural jobs have resulted. This program, which has lately fallen into abeyance, must be revitalized as it can make a tremendous contribution to the Divinaguma development program. In this way, this budget that has been presented, Mr. Chairperson, is not a mirage. It can be made a reality if we adopt measures like this, which have been adopted in other East Asian countries, and go on the path that we have started taking through the UPFA government. Thank you. Thank you very much, Honorable Minister.